වේදනාසු වේදනානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. පද අර්ථ. වේදනාසු ස්පර්ශය නිසා හටගත් වේදනාවන් කෙරෙහි. වේදනානුපස්සී එම වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින්. විහෙරති වාසය කරයි. ආතාපි කෙලෙසුන් දුරු කිරීමේ වීර්යෙන් යුතුව. සම්පජානෝ කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව. සතිමා වේදනාවන් පිළිබඳව මනාව යොමු කළ සිහියෙන් යුතුව. විනේය දුරු කරමින්. ලෝකේ අනවබෝධය නිසා සැකසුණු දුක නම් වූ ලෝකයේහි. අභිජ්ජා අනවබෝධයෙන්ම හටගත් ආශාවද. දෝමනස්සං අනවබෝධයෙන්ම හටගත් දොම්නසද. පද ගැලපීම. කෙලෙසුන් දුරු කිරීමේ වීරයෙන් යුතුව. කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව. වේදනාව පිළිබඳ මනාව යොමු කළ සිහියෙන් යුතුව. අනවබෝධය නිසා සැකසුන දුක නම් වූ ලෝකයේහි අනවබෝධයෙන්ම හටගත් ආශාවද අනවබෝධයෙන්ම හටගත් දොම්නසද දුරු කරමින්. ස්පර්ශය නිසා හටගත් වේදනාවන් කෙරෙහි එම වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. විස්තර. වේදනාව යනුවෙන් අදහස් කරන්නේ කායික වශයෙන් ඇතිවෙන රිදීම් කැක්කුම් පමණක් නොවේ. ඊට වඩා ගැඹුරු තේරුමක් එහි තිබේ. ඇස කන ආදී සෑම ඉන්ද්‍රියයක්ම මුල් කොට වේදනාව ඇතිවේ. ඒ වේදනාවන් සැප දුක උපේක්ෂා වශයෙන් නිරන්තරයෙන් වෙනස් වේ. වේදනාව යන වචනය තේරුම් ගැනීමේදී සංවේදී භාවය වශයෙන්ුත් තේරුම් ගත හැකිය. විඳීම වින්දනය ආදී නම්ද වේදනාව යන්නෙහි අර්ථය දීම පිණිස භාවිතා කරනු දක්නට ලැබේ. වේදනාව අපට තේරුම් කර දීම පිණිස මහරහතන් වහන්සේලා දෙනමක් අතර රමණීය ධර්ම සාකච්ඡාවක් ඇතිවිය. ප්‍රිය ආයුෂ්මතුනි, වේදනාව වේදනාවයයි කවුරුත් කතා කරති. කුමක්ද මේ වේදනාව යන්නෙහි සැබෑ අර්ථය? ප්‍රිය ආයුෂ්මතුනි, යමක් විඳින්නේය යන අර්ථයෙන් තමයි වේදනාව කියා කතා කරන්නේ. කුමක්ද විඳින්නේ? සැපද විඳී, දුකද විඳී, දුක් සැප නොවන විඳීම්ද විඳී. එනිසාය ප්‍රිය ආයුෂ්මතුනි, වේදනාව කියා කියන්නේ. මහා වේදල්ල සුත්ත මජ්ක්‍ධිම නිකාය. සැප දුක් මධ්‍යස්ථ යන වෙනස්කම් දැනෙන්නේ කයට පමණක් නොවේ. ඇස් කන් ආදී සෑම ඉන්ද්‍රියක් ඔස්සේම වේදනාව දැනේ. සැබවින්ම වේදනාව දැනෙන්නේ සිතටය. සිතට දැනෙන වේදනාවක් සිතින් යමක් හඳුනා ගැනීමක්. සිතක් හෙවත් විඥානය යන මේවා තේරුම් ගැනීම පිණිස වෙන්වෙන් වශයෙන් කතා කරන නමුත් වෙන්වෙන් වශයෙන් පවතින දේ නොවේ. ප්‍රිය ආයුෂ්මතුනි, අප වේදනාව වශයෙන් සලකන යමක් ඇද්ද? සංඥාව හෙවත් හඳුනා ගැනීම යයි කියන යමක් ඇද්ද? සිත හෙවත් විඥානය යයි කියන යමක් ඇද්ද? මේවා පවතින්නේ වෙන්වෙන් වශයෙන්ද? මේවා වෙන්වෙන් වශයෙන් මතුකර දක්වන්නට පුළුවන්ද? ප්‍රිය ආයුෂ්මතුනි, අප වේදනාව වශයෙන් සලකන යමක් ඇද්ද? සංඥාව හෙවත් හඳුනා ගැනීම යයි කියන යමක් ඇද්ද? සිත හෙවත් විඥානය යයි කියන යමක් ඇද්ද? මේවා පවතින්නේ වෙන්වෙන් වශයෙන් නොවේ. වෙන්වෙන් වශයෙන් මතුකර දක්වන්නට පුළුවන් දේවල්ද නොවේ. ප්‍රිය ආයුෂ්මතුනි, යමක් විඳිනවාද අන්න ඒ දේ තමයි හඳුනාගන්නේ. යමක් හඳුනා ගන්නවාද
අන්න ඒ දේ ගැන තමයි දැනගන්නේ. එසේනම් මේවා එක්ව පවතින දේවල් මිස වෙන්වෙන්ව පවතින දේවල් නොවේ. වෙන්වෙන් වශයෙන් මතුකට දක්වන්නට පුළුවන් දේවල්ද නොවේ. මහා වේදල්ල සුත්ත මජ්ක්‍ධිම නිකාය. වේදනාව පවතින්නේ වහා වෙනස් වන සුළු ස්වභාවයකිනි. ඒ බව බුදුරජාණන් වහන්සේ මෙසේ පැහැදිලි කළසේක. පින්වත් මහණෙනි, මහා වැස්සක් ඇදහැලෙන්නේ යැයි සිතමු. එවිට ඒ වැසි දහර දිය මතට වැටෙන විට දිය බුබුලු හටගනී. එකක් නැසී යන විට එකක් හටගනී. අනිකක් හටගන්නා විට අනික නැසී යයි. හොඳින් ඇස් පෙනෙන කෙනෙකු මේ දෙස බලා සිටින විට ඔය දිය බුබුලු බිඳි බිඳි හටගන්නා ආකාරය ඊතා හොඳින් දැකිය හැකිය. පින්වත් මහණෙනි, වේදනාවද දිය බුබුලක් වැනිය. අවබෝධ ඥානයකින් යුතුව වේදනාවේ යථා ස්වභාවය විමසා බලන විට හිස් වූ දෙයක් ලෙසටම වැටහෙයි. අසාර වූ දෙයක් ලෙසටම වැටහෙයි. තුච්ඡ වූ දෙයක් ලෙසටම වැටහෙයි. පින්වත් මහණෙනි, දිය බුබුලක කවර හරයක් නම් දකින්ටද? පේන පින්ඩුම සුත්ත සංයුත්ත නිකාය. හේතුඵල ධර්මතාවයට අයත් වේදනාව අවබෝධ කරගන්නා ක්‍රම මහත් රාශියක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ. නොයෙක් උපමා වලින් උන්වහන්සේ වේදනාව විස්තර කළසේක. ඒ වේදනාව හෙවත් සංවේදීතාව ලෝක සත්වයා මුලාවට පත් වූ ප්‍රධාන කාරණයක් හේිනි. වේදනාව කුමක්දයි බොහෝ දෙනෙකු තුළ ඇත්තේ හඳුනාගත නොහැකි ස්වභාවයකි. විශේෂයෙන්ම කායට ඇතිවන රිදීමක්, කැක්කුමක් වැනි දෙයක් පහසුවෙන් හඳුනා ගන්නට සමත් වේ. එහෙත් මේ දොරටු සය තුලින් සැප දුක් ආදී වෙනස්කම් අනුව මේ සංවේදීතාව හටගන්නා අයුරු අවබෝධ කිරීම පහසු නැත. දිනක් තිම්බරුක නම් තාපසයේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියේය. ඔහුගේ ගැටලුව වූයේ සැප දුක් වේදනා කෙසේනම් හටගන්නේද යන්නයි. ඔහු ඒ ගැන සිත සිතා සිටියේ අමුතු පිළිවෙලකටය. බවත් ගෞතමයන් වහන්සේ, මේ සැප දුක හටගන්නේ තමා විසින් කරන ලද දෙයක් නිසාද? තිම්බරුක, එහෙම කියන්න එපා. එසේනම් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ, මේ සැප දුක් හටගන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්ද? තිම්බරුක, එහෙම කියන්නත් එපා. එසේනම් බවත් ගෞතමයන් වහන්සේ, මේ සැප දුක හටගන්නේ ඉබේමද? තිම්බරුක, එහෙම කියන්නත් එපා. එසේනම් බවත් ගෞතමයන් වහන්සේ, සැප දුක කියා දෙයක් නැද්ද? තිම්බරුක, සැප දුක කියා දෙයක් නැතුවා නොවේ, තියෙනවා. එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ, සැප දුක දෙක තියෙන බව ඔබ වහන්සේ නොදනිද්ද? නොදකිද්ද? තිම්බරුක, මම් වනාහි සැප දුක ඉතා හොඳින් දන්නා කෙනෙක් වෙමි. දක්නා කෙනෙක් වෙමි. බවත් ගෞතමයන් වහන්සේ, මට නොතේරේ, මට නොවැටහේ. මට තේරෙන වැටහෙන පරිදි බවත් ගෞතමයන් වහන්සේ මට පහදා දෙනසේක්වා. තිම්බරුක, යම් වේදනාවක් ඇද්ද, ඒ වේදනාවම එය විඳින්නාවේ. මෙහි අදහස වේදනාවත් එය විඳින්නාත් දෙකම එකක් බවයි. යන අදහස ඇති විට මේ සැප දුක තමා කළ දෙයක් වශයෙන් වැරදි ලෙස සිතයි. මම එසේ නොකියමි. එමෙන්ම වේදනාව අනිකකි. එම වේදනාව විඳින කෙනා වෙන කෙනෙකියයි කියාගත් විට සැප දුක බාහිර කෙනෙක් කළ දෙයක් වශයෙන් වැරදි ලෙස සිතයි. මම එසේද නොකියමි.
තිම්බරුක ඔවැනි අන්තවලට වැටෙන විට සත්‍යයක් දැක්ක නොහැකිය. එහෙයින් තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ මධ්‍යම මාර්ගය අවබෝධ වන පරිදිය. එනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වේ යනාදී ක්‍රමයෙන් දුක පිණිස පවතින හේතුඵල දහම අවබෝධ කොට එම හේතුඵල දහමින් නිදහස් වීම පිණිසය. තිම්බරුක සුත්ත සංයුක්ත නිකාය. වේදනාව පිළිබඳ පැහැදිලි අර්ථයක් තෝරා බේරාගෙන වටහාගෙන තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව දෙස බලන්න. පින්වත් මහණෙනි, වේදනාව පිළිබඳ යථා තත්වය මෙසේ අවබෝධ කරගත යුතුය. එනම් වේදනාව ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගත් දෙයකි. ඉදින් ස්පර්ශය තුල සැප විඳීමක් හටගන්නා ස්වභාවය තිබේනම් සැප වේදනාවකි දැනෙන්නේ. සැප විඳීම් සකස් කළ ඒ ස්පර්ශය නැති වී ගිය විට සැප වේදනාව නොදැනී යයි. ඉදින් ස්පර්ශය තුළ දුක් විඳීමක් හටගන්නා ස්වභාවය තිබේනම් දුක් වේදනාවකි දැනෙන්නේ. දුක් විඳීම සකස් කළ ඒ ස්පර්ශය නැති වී ගිය විට දුක් වේදනාව සංසිඳී යයි. ඉදින් ස්පර්ශය තුළ දුක් සැප නොමැති විඳීමක් හටගන්නා ස්වභාවය තිබේනම් දුක් සැප නොමැති වේදනාවකි දැනෙන්නේ. දුක් සැප නොමැති වේදනාව සකස් කළ ඒ ස්පර්ශය නැති වී ගිය විට දුක් සැප නොමැති වේදනාවද සංසිඳී යයි. පින්වත් මහණෙනි, උපමාවකින් කීවොත් වියලි ලී දඬු දෙකක් එක්කොට දැඩි ලෙස අතුල්ලන විට උණුසුමක් හටගනී. ගින්නක් හටගනී. එහෙත් එම දඬු දෙක දෙපැත්තට කළ විට අර උණුසුම නිවී යයි. ගින්නද නිවී යයි. මහණෙනි, වේදනාවද එසේය. ස්පර්ශයෙනි හටගන්නේ. ဒုတိ ය අසුතවත්තු සුත්ත සංයුත්ත නිකාය. එසේනම් අපට ස්පර්ශය කුමක්ද කියා විමසා බැලීම අවශ්‍ය වේ. බොහෝ පොත්වල අරමුණු ගැටීම ස්පර්ශය වශයෙන් හඳුන්වනු ලැබේ. එහෙත් මේ ගැන පරම පිවිතුරු බුද්ධ වචනයෙන් පැහැදිලි අර්ථ හමු වේ. පින්වත් මහණෙනි, කරුණු දෙකක් නිසාය විඥාණය හටගන්නේ. එනම් අසත් රූපයත් නිසා චක්කු විඥාණය හටගනී. මේ අස රූප යන දෙකම චලනය වන, වෙනසී යන, අනිත්‍ය වූ, වෙනස් වන ධර්මතාවයට අයත් දෙයකි. මෙසේ අනිත්‍ය ධර්මතාවයක උපකාරයෙන් හටගත් චක්කු විඥාණය නිත්‍ය වන්නේ කෙසේද? පින්වත් මහණෙනි, මෙසේ අසත් රූපයත් චක්කු විඥානයත් යන අනිත්‍යතාවයට අයත් කරුණු තුනක එක්වීමම, එකට එකතු වීමම, එකට හමු වීමම ස්පර්ශය කියා කියනු ලැබේ. ද්විතීය ද්වය සුත්ත සංයුක්ත නිකාය. එසේනම් ස්පර්ශය යනු ඇසින් රූප දැකීමය. අසත් රූපයත් චක්කු විඥානයත් එක්ුණා යනු ඇසින් යමක් දැකීමය. එයයි ස්පර්ශය. වේදනාවට මුල් කාරණය වන්නේ එයයි. එනම් ස්පර්ශයයි. සැබවින්ම වේදනාව යනු දුක් විඳීමෙන්ද අවබෝධ කළ යුතු දෙයක්ද? කොටින්ම දුක අවබෝධ කරන්නේද දුක් විඳීමෙන් නොවේ. දුක අවබෝධ කරන්නේ අවබෝධ ඥානයක් හෙවත් ප්‍රඥාව තුලිනි. හෙවත් නුවණ දියුණු කර ගැනීමෙන් අවබෝධ කරගන්නා වූ දෙකි. යම් හේකින් ශරීරයට දුක් දී අවබෝධ කළ හැකි බව මෙහි තිබුණා නම්
අපගේ බෝසතාණන් වහන්සේ තම ශරීරයට දුක් දෙන අවධියේදී ඊතා පහසුවෙන් දුක අවබෝධ කළ හැකිව තිබුණි. එහෙත් එය එසේ නොවේ. දුක අවබෝධ කරන්නේ තමා තුළ ඇති කරගන්නා ප්‍රඥාව තුලිනි. චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. පද අර්ථ. චිත්තේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි චිත්තානුපස්සී එම සිත පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහරති වාසය කරයි. ආතාපි කෙලෙසුන් දුරු කිරීමේ වීර්යෙන් යුතුව. සම්පජානෝ කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව. සතිමා සිත පිළිබඳව මනාව යොමු කළ සිහියෙන් යුතුව. විනේය දුරු කරමින්. ලෝකේ අනවබෝධය නිසා සැකසුන දුක නම් වූ ලෝකේහි අවිජ්ජා අනවබෝධයෙන්ම හටගත් ආශාවද දෝමනස්සං අනවබෝධයෙන්ම හටගත් දොම්නසද. පද ගැලපීම. කෙලෙසුන් දුරු කිරීමේ වීර්යෙන් යුතුව කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව සිත පිළිබඳව මනාව යොමු කළ සිහියෙන් යුතුව අනවබෝධය නිසා සැකසුන දුක නම් වූ ලෝකේහි අනවබෝධයෙන්ම හටගත් ආශාවද අනවබෝධයෙන්ම හටගත් දොම්නසද දුරු කරමින් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි එම සිත පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. විස්තර. ලෝකයේ සියලු දෙනාම රැවටී සිටින්නේ සිතේ ඇති මායාකාරී වැඩපිළිවෙලටය. බොහෝ දෙනෙකුට හඳුනාගත නොහැකි වී තිබෙන්නේද සිතමය. එහෙත් බුදුරජාණන් වහන්සේ තරම් සිතේ යථා ස්වභාවය හඳුනාගත්, සිතේ සියලු රහස් සොයාගත්, සිතෙන් නිදහස් වන ක්‍රමය තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගත්. ඒ නිසාම සිත පිළිබඳව කතා කළ යුතු සියල්ලම කතා කළ වෙන කෙනෙක් ලෝක ඉතිහාසයේම කොතනකින්වත් සොයාගත නොහැකිය. සිතේ මායාකාරී ස්වરૂපයන් මුසපත්ව කෙලවරක් නොමැති ජීවිත ගමනක වෙලී පැටලී සිටින සත්වයන් දකින විට සිත පිළිබඳ සියලු බන්ධනයන්ගෙන් නිදහස් වී සිටි බුදුරජාණන් වහන්සේ තුල කෙබඳු අනුකම්පාවක් හටගන්නට ඇද්ද? මේ සත්වයා සිතට වසඟ වී ඇති ආකාරය උන්වහන්සේ විස්තර කොට වදාළේ මෙසේය. පින්වත් මහණෙනි, සද්ධර්මයේ නොදත් සාමාන්‍ය ජීවිතයක් ගෙවන තැනැත්තාට සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කය නිසා නොයෙක් පීඩා ඇතිවේ. එවිට ඔහුට මේ කය එපා වෙයි. හොඳටම කලකිරේ. අහෝ, මෙවැනි කයක් මට නොලැබෙන්නේ නම් කෙතරම් හොඳදැයි කල්පනා කරයි. ඒ මේ ශරීරයෙන් ඇතිවන දුක් පීඩා නිසාමය. එහෙත් පින්වත් මහණෙනි, ලෝකයේ සිත යයි කියමින්, මනස යයි කියමින්, විඥානය යයි කියමින් යම් දෙයක් ගැන කතා කරයිද, ඒ කුමක්දැයි සද්ධර්මයේ නොදත් තැනැත්තා හරියාකාර ලෙස නොදනි. එහෙයින් සිතින් කොපමණ දුක් විඳින නමුත්, පීඩා විඳින නමුත් ඔහුට සිත එපා නොවෙයි.
සිත ගැන නොකලකිරේ. සිතටම ඇලුම් කරයි. සිතම වැළඳ ගනී. බොහෝ කාලයක් මුළුල්ලේ ඔහු සිතාගෙන සිටින්නේ සිත මම කියාය. සිත මාගේ කියාය. සිත මාගේ ආත්මය කියාය. එහෙත් පින්වත් මහණෙනි, හිතන්නන් වාලේ ඔහේ හිතන තැනැත්තාහට ආත්මයක් කියා යමක් ඕනෑම නම් සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කය ආත්මය කියා සැලකීම මැනවි. මක් නිසාද යත් මේ ශරීරය වසර ගණනක් හෝ පවතිනු දැක්ක හැකිය. එහෙත් පින්වත් මහණෙනි, මේ සිත කියා, මනස කියා, විඥානයයි කියා කියන දෙය නම් නිරන්තරයෙන්ම වෙනස් වෙයි. උපමාවකින් කියතොත් මේ සිත වනාහි වනයේ හැසිරෙන වඳුරෙක් වැන්න. වඳුරා ගසෙන් ගසට පනිමින්, අත්තෙන් අත්තට පනිමින්, අත්තෙන් අත්ත අල්ලා ගනිමින්, අත්හරිමින් යන්නේ යම්සේද මේ සිතද එසේමය. අරමුණෙන් අරමුණ වහ වහා වෙනස් වෙයි. ဒုတိ ය අස්සුතවන්තු සුත්ත සංයුක්ත නිකාය. එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කදිම ප්‍රශ්නයක් විමසීය. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ලෝකයේම හසුරුවනු ලබන්නේ කුමක් විසින්ද? ලෝක සත්වයාව ඇදගෙන යනු ලබන්නේ කුමක් විසින්ද? මුළු මහත් ලෝකයේම වසඟයට පත් වූ එකම දේ කුමක්ද? චිත්ත සුත්ත සංයුක්ත නිකාය. මෙවැනි ප්‍රශ්න දෙස මතුපිටින් බලා මතුපිටින්ම තෝරා ගන්නට වෑයම් කළ බොහෝ දෙනෙක් ලෝක නිර්මාපක දෙවි කෙනෙක් සිටිතී සිතාගත්හ. සමහරු ඉබේ හටගත් පැවැත්මක ස්වරූපයයි සලකාගත්හ. එහෙත් බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලි ලෙස මෙසේ යථාර්ථය පෙන්වා දෙන ලදී. පින්වත, ලෝකයේම හසුරවනු ලබන්නේ සිත විසින්ය. ලෝක සත්වයාව ඇදගෙන යනු ලබන්නේද සිත විසින්ය. මුළු මහත් ලෝකයේම වසඟයට පත් වූ එකම දෙයද සිතය. චිත්ත සුත්ත සංයුක්ත නිකාය. සිත නොමග යෑමෙන්, සිත කිලිටි වීමෙන්, සිතට ලාමක අකුසල ධර්ම එකතු වීමෙන් මුළුමනින්ම සත්වයා විපතට පත්ව විනාශය ළඟා කරගන්නා හැටි උන්වහන්සේ මනාව දුටුසේක. සතුරෙක් තවත් සතුරෙකුට කරන ලබන බලවත් හානියකටත් වඩා හානියක් නොමගට පුරුදු කළ සිත නිසා තමාට සිදුවන බව උන්වහන්සේ නිතරම පෙන්වා දුන්හ. යකඩේහි බැඳෙන මලකඩ විසින් යකඩේම කාදමන්නාසේ සිතට එකතු වන නරක දේ විසින් කෙනෙකුගේ මුළු ජීවිතයම විනාශ කර දමන්නට සමත් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. එහෙයින් වස්ත්‍රයක් සෝදා පිරිසිදු කරන්නාසේ සිතද උපක්‍රමශීලීව පිරිසිදු කරගත යුතුයයි උන්වහන්සේ අපට පැවසූසේක. සිත යනු ප්‍රകൃතියෙන්ම අපිරිසිදු වූ තත්වයක් නොවේ. උන්වහන්සේ නිතර පෙන්වා දුන්නේ සිත පිරිසිදු කළ හැකි දෙයක් බවයි. යුද්ධ දහසකින් දිනනවාටත් වඩා තමන්ගේ නොමග ගිය සිත පාලනය කොට සුමගට ගැනීම ඊටාම උතුම් බව උන්වහන්සේගේ අදහසය. කුළු හරකෙකු, වල් අලියෙකු, වල් අශ්වයෙකු මහත් ආයාසයකින් අල්ලාගෙන නොයෙක් උපක්‍රමයෙන් කීකරු කරගෙන මනාව දමනය කරගෙන තමාට රිසි වැඩපළෙහි යොදවා ගන්නාසේ මේ සිතද මහත් ආයාසයකින් හඳුනාගෙන පාලනය කරගෙන කීකරු කරගෙන මනාව දමනය කරගත යුතුයයි
උන්වහන්සේ නිතරම අනුශාසනා කළසේක. එහෙත් සිත පිළිබඳව මතුපිටින් බලා විස්තර කිරීම එතරම්ම ඥානවන්ත ක්‍රියාවක් නොවේ. එවිට ඇතිවන්නේ මති මතාන්තර තුල වාද විවාද හට ගැනීම පමණි. සැබවින්ම සිදුවන්නේ සිත නම් වූ එකම දෙය කෙරෙහි ඇති යලිත් වසඟව යෑම හා එහි වෙලී යෑම පමණි. එහෙත් සිත පිළිබඳව සෑම ආකාරයකින්ම අවබෝධයක් ලත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සිත වනාහි හේතුඵල දහමින් හටගත් ධර්මතාවයක් බවයි. වරක් එක් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ වෙතින් මේ ප්‍රශ්නය ඇසීය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මේ සිත කුමන කාරණයක් මුල් කොට සකස් වී තිබෙන දෙයක්ද? පින්වත් භික්ෂුව, මේ සිත වනාහි සකස් වී තිබෙන්නේ නාම රූපයන්ගේ උපකාරයෙනි. පුන්නමා සුත්ත සංයුත්ත නිකාය. දිනක් පෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා සද්ධර්මය අවබෝධ කරගත් ආකාරය භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළහ. එහිදී දුක පිණිස හේතුඵල දහම සකස් වෙන පිළිවෙල ක්‍රමයෙන් විපස්සී බෝධිසත්වයන් වහන්සේටද ගුරු උපදේශ රහිතව අවබෝධ වී යන ආකාරය උගන්වා වදාළහ. එහිදී විපස්සී බෝසතාණන් වහන්සේ සිත ගැන විමසන්නේ මෙසේය. මේ සිත හෙවත් විඥානය කුමක් ඇති කල්හි පවතින දෙයක්ද? කුමන කාරණයක උපකාරයෙන් පවතින දෙයක්ද කියාය. එවිට නුවණින් විමසාගෙන යන උන්වහන්සේට මේ සිත හෙවත් විඥානය වනාහි නාම රූප ඇති කල්හි පවතින දෙයකි. නාම රූපේ උපකාරයෙන් පවතින දෙයකි අවබෝධ විය. එය විපස්සී බෝසතාණන් වහන්සේ තුල මෙවැනි අවබෝධයක් ඇති කරවීමට සමත් විය. එනම් මේ සිත හෙවත් විඥානය එකම කරුණක් සඳහාම හැරී පවතී. එනම් මේ විඥානය නාම රූපයෙන් බැහැරට නොයයි. මෙපමණකින්ම ලෝකයේ ඉපදීම සිදුවේ. ජරා ජීර්ණ වීම සිදුවේ. චුත වීම සිදුවේ. යලි ඉපදීම සිදුවේ. එනම් නාම රූප ප්‍රත්‍යයෙන් උපකාරයෙන් විඥානය වේ. විඥානයේ උපකාරයෙන් නාම රූප වේ. මහා පදාන සුත්ත දීඝනිකාය. නාම රූප පිළිබඳවද බොහෝ දෙනෙකු තුල තිබෙන්නේ සද්ධර්මයේ හැදෑරීමෙන් තේරුම්ගත් අදහසක් නොවේ. ඔවුන් තේරුම්ගෙන තිබෙන්නේ මේ පිළිවෙලටය. එනම් රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ස්කන්ධ පහකි. එයින් රූපස්කන්ධය රූපය නම් වේ. ඉතිරි ස්කන්ධ හතර නාමය වේ වශයෙනි. සමහරුන් විස්තර කරන්නේ මේ කය වනාහි රූපය වේ, මේ සිත වනාහි නාමය වේ වශයෙනි. එහෙත් අවබෝධ ඥානය තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්වා වදාළ නාම රූප කුමක්දයි අප දැන සිටිය යුතුය. පින්වත් මහණෙනි, කුමක්ද මේ නාම රූප කියා කියන්නේ? එනම් වේදනා, විඳීම්, වින්දනය, සංවේදීතාව කියාද කියයි. සංඥා එනම් හඳුනා ගැනීම. චේතනා එනම් විපාක ලබා දීම පිණිස කර්ම සකස් වීම. පස්ස එනම්
ආධ්‍යාත්ම බාහිර ආයතන සිත සමග එක්වීම. මානසිකාර එනම් සිත ක්‍රියාත්මකව පැවතීමේ හැකියාව යන මේ පහ නාමයයි කියනු ලැබේ. සතර මහා භූතද සතර මහා භූතයන්ගෙන් සකස් වුණු දේද රූපයයි කියනු ලැබේ. මෙසේ මහණෙනි වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර යන මෙය නාම වශයෙන්දගෙන කලින් සඳහන් කළ රූපය රූප වශයෙන්දගෙන නාම රූපයයි කියනු ලැබේ. විභංග සුත්ත සංයුත්ත නිකාය. මෙසේ නාම රූපේ උපකාරයෙන් සකස් වුණ මේ සිතේ පවතින්නේ කුමන අන්දමේ වැඩපිළිවෙලක්දැයි සාමාන්‍ය කෙනෙකුට සිතින් සිතා ගැනීමටවත් නොහැකිය. ඔව්හු සිත කුමන පිළිවෙලින් දැක්කද? සිත මම යයි සිතාගෙන ඒ සිතම ආදරයෙන් තරයේ වැළඳගෙන සිටිති. එහෙත් සිතේ පවතින සැබෑ ස්වરૂපය ගුරු උපදේශ රහිතව ස්වකීය අවබෝධ ඥාණයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙසේය. පින්වත් මහණෙනි, විජ්ජා පෙන්වන මායාකාරයෙක් ඉන්නවායයි සිතමු. ඒ මායාකරු නගර මැදෙහි ජනයා පිරිවරාගෙන මායා දක්වයි. මොහු පෙන්නන විජ්ජාවන් දෙස බලා සිටින ජනයාට නම් සිතෙන්නේ මොහු පෙන්වන්නේ සැබෑම වූ සත්‍යම වූ දෙයක් බවයි. එහෙත් තත්වය වනාහි ඊට හාත්පසින්ම වෙනස්ය. දිනක් මේ මායාකරුගේ සටකපටකම් දැනගනු කැමැති බුද්ධිමත් පුරුෂයෙක් ඊතා සීරුවෙන් විමසමින් මායාකරුගේ සියලු මායාවල් අල්ලා ගනී. එකල්හි ඔහුට මෙතෙක් කාලයක් මුළුල්ලේ රැවටී සිටි ඒ මායාවේ හිස් බවම හරසුන් බවම ලාමක බවම මනාව ප්‍රත්‍යක්ෂ විය. පින්වත් මහණෙනි, මායාවී කවරනම් හරයක් දකින්නද? පින්වත් මහණෙනි, මේ සිතද මායාකාරයක් වන්න, මායාකරු විසින් කරන ලද මායාවක් වන්න. යමෙක් අවබෝධ ඥානය තුලින් මේ සිත දෙස ඊතා සීරුවෙන් විමසා බලන්නේ නම් ඔහු පමණක් සිතේ ස්වභාවය මනාව හඳුනා ගනී. සිතේ ඇති හිස් වූ හරසුන් වූ ලාමක වූ තුච්ඡ වූ ස්වභාවයම මනාව හඳුනා ගනී. පේන පින්ඩුම සුත්ත සංයුක්ත නිකාය.